ආරභත නික්ඛමත යුඤ්ජත බුද්ධ ශාසනේ දුනාත මච්චුනෝ සේනං නලාගාරං ව කුංජරෝ යෝ ඉමස්මින් ධම්ම විනයේ අපමත්තෝ විහෙස්සති පහාය ජාති සංසාරං දුක්ඛසන්තං කරිස්සති. ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලීය මහෝපාධ්‍යාය වශයෙන් මා වෙත පැවරී ඇති බලතල අනුව ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලීය 7 වැනි උපාධි ප්‍රදානෝත්සවය ආරම්භ කරන බව ප්‍රකාශ කරමි. උපාධි ප්‍රදානෝත්සව විශේෂ දේශනය සඳහා ආරාධිත ස්වාමීන් වහන්සේ හඳුන්වා දීම සහ ආරාධිත ස්වාමීන් වහන්සේට ආරාධනා කිරීම ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලීය බෞද්ධ අධ්‍යයන පීඨයේ පීඨාධිපති ආචාර්ය පූජ්‍ය කඩවත්ගම පියරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් සිදු කරනු ලබනවා ඇත. අති ගෞරවාර්හ මහෝපාධ්‍යායන් වහන්සේ විශේෂ දේශනය සඳහා වැඩමවා වදාළ අති ගෞරවනීය නායක මාහිමිපාණන් වහන්සේ ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ පීඨාධිපති වහන්සේ අංශාධිපතීන් වහන්සේලා මහාචාර්ය ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය ස්වාමීන්ද්‍රයන් වහන්සේලා එවාගේම අද දින උපාධිය ලබන විශ්වවිද්‍යාලයේ අපගේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා උන්වහන්සේලාගේ ආචාර්ය ගුරුදේව උත්තමයන් වහන්සේලා එවාගේම විශ්වවිද්‍යාලයේ ලේකකාධිකාරීතුමන් ඇතුළු කොට ඇති අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ පින්වතුන් වගේම සසුනට තමන්ගේ දරුවන් පරිත්‍යාග කළ පින්වන්ත දෙමව්පියන් එවාගේම අපේ ශිෂ්‍ය හාමුදුරන් වහන්සේලාගේ සහෝදර සහෝදරයන් ඇතුළු කොට ඇති ඒ පිරිස් එවාගේම විශ්වවිද්‍යාලයේ සනාතන සභා එවාගේම පීඨ මණ්ඩල නියෝජනය කරමින් පැමිණිච්ච විද්වත් සංසදය අද දින මාහට පැවරී ඇත්තේ විශේෂ දේශනය සිදු කරනු ලබන අති ගෞරවනීය නායක මාහිමිපාණන් වහන්සේ පිළිබඳ හැඳින්වීමයි. අනුරාධපුර ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ සහ හෝමාගම බෞද්ධාපාලි විශ්වවිද්‍යාලයේ හිටපු මහෝපාධ්‍යාය වාරියපොළ ශ්‍රී සුමංගල මහපිරිවෙන් විහාරාධිපති මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහානිකායේ අස්ගිරි මහා විහාර පාර්ශවයේ කාරක සංඝ සභික වයඹ පළාතේ ප්‍රධාන සංඝනායක සාහිත්‍ය සූරි දර්ශන විසරද අග්ගමහා පණ්ඩිත ග්‍රන්ථ වාචක සද්ධම්මදෝචක ධජ මහාචාර්ය පූජ්‍ය තුඹුල්ලේ සී සීලක්කන්ද නාහිමිපාණන් වහන්සේ අතිගෞරවාර්හ මහෝපාධ්‍යායන් වහන්සේ ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ
7වැනි උපාධි ප්‍රදානෝත්සවයේ පැවැත්වෙන මෙම අවස්ථාවේ විද්වත් ජන පරිෂදය ආරම්භයා මුඛ්‍ය දේශනයේ පවත්වන සාහිත්‍ය සූරී දර්ශන විසරද අග්ගමහා පණ්ඩිත ග්‍රන්ථ වාචක සද්ධම්මදෝචක ධජ මහාචාර්ය පූජ්‍ය තුඹුල්ලේ සීලක්ඛන්ධ නාහිපාණන් වහන්සේ හඳුන්වා දීමට ලැබීම ඉමහත් සතුටට කාරණයකි. මහාචාර්ය පූජ්‍ය තුඹුල්ලේ සීලක්ඛන්ධ නාහිපාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ව්‍යත්තෝ විනීතෝ විසරදෝ බහුසුතෝ ධම්මදරෝ ධම්මානුධම්ම පටිපන්නෝ යන උත්කෘෂ්ඨ සංඝසෝබන ගුණයන්ගෙන් සමුපලක්ෂිත බහුජන ප්‍රසාදයටපත් කීර්තිමත් මහා යතිවරයාණන් වහන්සේ නමකි. උන්වහන්සේ 1952 වර්ෂයෙහි කුරුණෑගල තුඹුල්ල ග්‍රාමයේ ජන්මලාභය ලැබූහ. තුඹුල්ල ග්‍රාමයේ පිහිටි රජයේ විද්‍යාලයෙන්ද කෑගල්ල හෙට්ටිමුල්ල බණ්ඩාරනායක මහා විද්‍යාලයෙන්ද පසුව නිකවැරටිය මහසෙන් මහා විද්‍යාලයෙන්ද මූලික අධ්‍යාපනය ලැබූහ. පුරාකෘත පුණ්‍ය බල මහිමේ නිසාම සිය කුඩා කල පටන් ප්‍රෝර්ජා භූමියට ඇල්මක් දැක් වූ මෙම කුල කුමරුවා වයස අවුරුදු 10 දී වාරියපොළ ශ්‍රී සුමංගල රාජමහා විහාර ගණයේ අධිපති සාර්වභෞම රාජකීය පඬිත මාමුනුවේ සිරිනිවාස නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙතින් 1962 වර්ෂයේ ජූනි මාස පළවෙනි දින තුඹුල්ලේ සීලක්ඛන්ධ යන නාමයෙන් ප්‍රෞර්ජා භූමියට ඇතුළත් විය. කුඩා සාමණේරයන් වහන්සේ දඹදෙණිය විද්‍යාර්ථාලංකාර පිරිවෙනින් මූලික පිරිවෙන් අවසාන විභාගය සම්පූර්ණ කළහ. අනතුරුව උසස් අධ්‍යාපනය සඳහා උන්වහන්සේ පෑලියගොඩ විද්‍යාලංකාර මහ පිරිවෙනට වැඩම කළහ. එහි වැඩ සිටි මහා ප්‍රඥ සාර්වභෞම යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම නායක මාහිමිපාණන් වහන්සේගේ පාසවනෙහි ශබ්ද ශාස්ත්‍රාදිය හැදෑරූහ. අප නාහිමිපාණන් වහන්සේ ප්‍රාචීන මධ්‍යම විභාගයෙන් සමත් වූයේ ශ්‍රී ලංකාවේ වැඩිම ලකුණු ලබාගත් ප්‍රමුඛයා බවට පත්වීමෙනි. ප්‍රාචීන අධ්‍යාපනයෙන් පසුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත්ව 1975 වර්ෂයේදී අධ්‍යාපනවේදී ගෞරව උපාධිය හිමි කරගත්හ. එසේම කොළඹ විශ්වවිද්‍යාලයෙන් 1982 වර්ෂයෙහි දර්ශනපති උපාධියද 1996 වර්ෂයේදී දර්ශන සූරි උපාධියද දිනාගත්හ. භික්ෂුවක වශයෙන් ප්‍රගුණ කළ යුතු බණ දහම් මෙන්ම භික්ෂු විනයෙහි සුපේසල සුශික්ෂිත වූ තුඹුල්ලේ සීලක්ඛන්ධ සාමණේරයන් වහන්සේ වර්ෂ 1975 දී මහනුවර ඓතිහාසික හයගිරි මහා විහාරීය ශ්‍රීමත් මහානායක මාහිමිපාණන් වහන්සේ ඇතුළු වින්සත් වර්ගික කාරක සංඝ සභික මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ ඉමහත් ගෞරවයට පාත්‍රව අධිශීල සංඛ්‍යාත උපසම්පදා සීලයෙහි ප්‍රතිෂ්ඨාපනය කළහ. වාරියපොළ ශ්‍රී සුමංගල පිරිවෙන විද්‍යාලංකාර සම්ප්‍රදායට අනුගත ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ අධ්‍යාපනික ආයතනයකි. ආරාමික අධ්‍යාපන සම්ප්‍රදායට අනුකූලව ශික්ෂාකාමී විනයානුකූල භික්ෂු පරපුරක් නිර්මාණය කිරීමට පූජ්‍ය තුඹුල්ලේ සීලක්ඛන්ධ නාහිමිපාණන් වහන්සේ මූලික වූහ. තත් පිරිවෙනේ ස්වර්ණමය යුගය අප නාහිමිපාණන් වහන්සේගේ පරිපාලන සමයයි. වාරියපොළ ශ්‍රී සුමංගල මහ පිරිවෙන අවස්ථා කිහිපයකදීම දිවයිනේ ප්‍රමුඛ විද්‍යාස්ථානය ලෙස ප්‍රකට වූයේ නාහිමිපාණන් වහන්සේ සතු වූ අවවාදයට වඩා ආදර්ශය උතුම්ය යන උත්තුංග ගුණාංගය නිසාමය. උන්වහන්සේ මැදිරිගිරියේ දිවුලන් කඩවල මහාවිද්‍යාලයේත් හෙය්‍යන්තුඩුව
මධ්‍ය මහාවිද්‍යාලයේත් කැලණිය මහාවිද්‍යාලයේත් ආචාර්යවරයෙකු ලෙස වසර කිහිපයක් සේවය කළද පසුව පෑලියගොඩ විද්‍යාලංකාර මහපිරිවෙනේ ප්‍රධාන ශිෂ්‍ය පාලක ධුරය දරමින් එහි ආචාර්යවරයෙකු වශයෙන් කටයුතු කළහ. එසේම අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් ඒකකයේ ප්‍රධාන පිරිවෙන් පරීක්ෂක අධ්‍යක්ෂක ජෙනරාල් පිරිවෙන් ධුරයට තේරීපත් වූහ. එසේම සමස්ත ලංකා ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ ප්‍රධාන සභාපති ස්වාමීන්ද්‍රයන් වහන්සේට උන්වහන්සේමය. උන්වහන්සේගේ කාර්යභාරය පිළිබඳ සතුටු අධ්‍යාපන අමාත්‍යාංශය නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂක ධුරයේද උන්වහන්සේ වෙත පවරන ලද්දේය. වර්ෂ 1998 දී අනුරාධපුර බුද්ධ ශ්‍රාවක භික්ෂු විශ්වවිද්‍යාලයේ කතිකාචාර්යවරයෙකු වශයෙන් තේරීපත් වූ උන්වහන්සේ ආචාර්ය මණ්ඩලයේ සහ ඡාත්‍රයන්ගේ ඉමහත් ගෞරව බහුමානයට පත්ව කාර්ය සාධනයෙහි නියැලෙමින් සිටි අතර හෝමාගම ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ මහෝපාධ්‍යාය ධුරයට තේරීපත් වූහ. උපකුලපති වශයෙන් විශ්වවිද්‍යාලීය භෞතික හා මානව සම්පත් සංවර්ධනයේහිලා අද්විතීය මෙහෙවරක් කළ මහාචාර්ය පූජ්‍ය තුඹුල්ලේ ශ්‍රී සීලක්ඛන්දාභිධාන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේට බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලීය සනාතන සභා නිර්දේශයෙන් පාලක සභා අනුමැතියෙන් වර්ෂ 2011 දී සාහිත්‍ය චක්‍රවර්ති සම්මාන උපාධිය ප්‍රදානය කළහ. තුඹුල්ලේ ශ්‍රී සීලක්ඛන්දාභිධාන නායක මාහිමිපාණන් වහන්සේ 2006 වර්ෂයේදී අනුරාධපුර බුද්ධ ශ්‍රාවක භික්ෂු විශ්වවිද්‍යාලයේ මහෝපාධ්‍යාය පදවියට පත්ව වසර 9ක් දක්වා දීර්ඝ කාල පරාසයක් තත් පදවිය දරමින් විශ්වවිද්‍යාලය අනෙකුත් විශ්වවිද්‍යාල අතර ප්‍රමුඛ විද්‍යාස්ථානයක් බවට පත් කිරීමේ ක්‍රියාවලියෙහි ප්‍රෝත්සාහී වූහ. වර්ෂ 2012 දී බුද්ධ ශ්‍රාවක භික්ෂු විශ්වවිද්‍යාලය පනත සංශෝධනය කරමින් ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලය නමින් ස්ථාපනය කළ විශ්වවිද්‍යාලයෙහි අධ්‍යයන පීඨ ආරම්භ කිරීම මෙහිලා විශේෂයෙන් සඳහන් කළ යුතුය. වර්තමාන විශ්වවිද්‍යාලයකට අවශ්‍ය පාඨමාලා ආරම්භ කිරීමත් ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමත් ඇතුළු ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලීය සංවර්ධන කටයුතු වෙනුවෙන් තුඹුල්ලේ ශ්‍රී සීලක්ඛන්ද නාහිමිපාණන් වහන්සේගේ සේවය අමිලය. උන්වහන්සේ ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයට කළ උත්කෘෂ්ඨ සේවාව කෘතවේදීත්වයෙන් අගයමින් විශ්වවිද්‍යාලීය සේවයෙන් විශ්‍රාම යාමෙන් පසුව සිව්මහල් පුස්තකාලය ගොඩනැගිල්ල මහාචාර්ය තුඹුල්ලේ ශ්‍රී සීලක්ඛන්ද නාහිමි පුස්තකාලය යනුවෙන් නම් කෙරිනි. අප නාහිමිපාණන් වහන්සේ තායිවානය, තායිලන්තය, සිංගප්පූරුව, මැලේසියාව, ජපානය, චීනය ආදී රටවල බෞද්ධ විද්වතුන් සමගද සම්බන්ධතා පවත්වමින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථායීතාව උදෙසා කාර්යක්ෂම වීම අතිශය වැදගත්ය. දේශ දේශාන්තරවල සුපතල කීර්තියක් ඇති තුඹුල්ලේ ශ්‍රී සීලක්ඛන්ද නාහිමියෝ 2008 වර්ෂයේ මාර්තු 21 වන දින මියන්මාර් රජයේ මගින් පිරිනමන ලද අග්ගමහා ග්‍රන්ථවාචක පඬිත සම්මාන උපාධිය ලැබූහ. ජාත්‍යන්තර සම්බන්ධතා උපනිශ්‍රේ කරගනිමින් ශ්‍රී ලංකාවේ සම්බුද්ධ ශාසනයේ චිරපැවැත්ම වෙනුවෙන් දක්වන ලද දායකත්වය සුළුපටු නොවේ. ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයටත් හෝමාගම බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයටත් තෝරාගත් දුෂ්කර විහාරස්ථාන හා පිරිවෙන් වලටත් වසරක් පාසා ප්‍රදානය කරනු ලබන මූල්‍යාධාර මෙන්ම අධ්‍යාපනික තාක්ෂණික මෙවලම් ශ්‍රී ලාංකේය භික්ෂු අධ්‍යාපනයේ අභිසංවර්ධනාත්මක පිං සිතුවිල්ලක ක්‍රියාසාපල්‍යය සනිටුහන් කෙරේ. ගන්ත කත්තුරුවරයෙකු වශයෙන් උන්වහන්සේ විසින් ලියන ලද හෙළ රජ කිරුල දළදා වහන්සේ හා වාරියපොළ මාහිමි යන ග්‍රන්ථයේද
අස්ගිරි විහාරය හා තදනුබද්ධ අධ්‍යාපන සම්ප්‍රදාය නැමැති කෘතියද විද්වත් ජන සම්භාවනාවට පත් වූ ග්‍රන්ථ අතර ප්‍රධාන වේ. එසේම කුරුණෑගල සාහිත්‍ය සංග්‍රහය ග්‍රන්ථ පෙළෙහි සංස්කාරක වශයෙන් කටයුතු කළේද අප නාහිමිපාණන් වහන්සේමය. උන්වහන්සේගේ ශාසනික සේවාවන් අගය කරමින් බොහෝ ආයතන විසින් ප්‍රදානය කරන ලද විවිධ පදවි සම්මාන ගෞරව නාම රාශියකි. ශ්‍යාමෝපාලි මහානිකායේ අස්ගිරි මහා විහාර පාර්ශවයෙන් වයඹ පළාතේ ප්‍රධාන සංඝනායක දුරයෙන්ද එම කාරක සංඝ සභාවෙන්ම වින්සත් වර්ගික කාරක සංඝ සභික දුරයක්ද උපාධ්‍යාය දුරය සහ කර්ම වාගාචාර්ය දුරයකින්ද පුදනු ලැබූහ. එසේම සමස්ත ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ප්‍රධාන සභාපති දුරයෙන්ද ජාතික පුස්තකාල සේවා මණ්ඩලයේ සමාජික පදවියද ලෝක ථේරවාද බෞද්ධ විශ්වවිද්‍යාලවල සංගමේ විධායක සභික දුරයෙන්ද උන්වහන්සේ පිදුම් ලැබූහ. ඉංග්‍රීසි කොඩිය බිම දමා සිංහ කොඩිය එසවූ වීරෝදාර වාරිය පුලසී සුමංගල මාහිමිපාණන් වහන්සේගේ සංඝ පරපුරේ 6 වෙනි පරපුර නියෝජනය කරනු ලබන්නේ වාරිය පුලසී සුමංගල මහපිරිවෙන්පති මහාචාර්ය අග්ගමහා පඬිත ග්‍රන්ථවාචක සද්ධම්මදෝචක දජ පූජ්‍ය තුඹුල්ලේසී සීලක්කන්ද නායක මාහිමිපාණන් වහන්සේමය. තමන් වහන්සේගේ පැවිදි ජීවිතයේ ශාසනික ජාතික අධ්‍යාපනික සේවාවන් ඉටු කරමින් ආදර්ශවත් සංඝ නේතෘන් වහන්සේ නමක වශයෙන් සම්භාවනාවට පත්ව සිටින මහාචාර්ය පූජ්‍ය තුඹුල්ලේසී සීලක්කන්දාභිධාන වයඹ පළාතේ ප්‍රධාන සංඝනායක මාහිමිපාණන් වහන්සේට ලෝක ශාසනික සේවාවන් තවදුරටත් සිදු කිරීමට උතුම් රත්නත්‍රයේ ආශිර්වාදයේ සැලසේවායි ආශංසනය කරමින් ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ 7 වැනි උපාධි ප්‍රදානෝත්සවයේ ප්‍රධාන දේශනයේ පැවැත්වීමට ගෞරව පුරස්සරව ආරාධනා කර සිටිමි. අති ගෞරවාර්හ මහෝපාධ්‍යායන් වහන්ස ගරු පීඨාධිපතීන් වහන්ස ගරු මහාචාර්ය හිමිවරුනි ආචාර්ය හිමිවරුනි ගරු උපාධිලාභී හිමිවරුනි ලේකකාධිකාරීතුමනි අනිකුත් විද්වතුනි නෝනාවරුනි මහත්වරුනි ඓතිහාසික භික්ෂු නායකත්වය හා එහි සදර්ථයන් වර්තමානයට අද උපාධි ප්‍රදානෝත්සව දේශනයේ තේමාව එයයි. මෙම උපාධි ප්‍රදානෝත්සව දේශනය පැවැත්වීමට මා වෙත අවස්ථාව සලසා දෙමින් මට මහත් ගෞරවයක් ලබා දීමට ක්‍රියා කරපු මෙම විශ්වවිද්‍යාලයේ මහෝපාධ්‍යායන් වහන්සේ ඇතුළු සමස්ත අධ්‍යයන අනධ්‍යයන කාර්ය මණ්ඩලයටත් සනාතන සභාවටත් පාලක සභාවටත් මගේ ගෞරවය ප්‍රසාදය පළ කරමින් මෙම දේශනය ඉදිරිපත් කරමි. බුදුරජාණන් වහන්සේ දවස සිටම උන්වහන්සේ විසින්ම ශාසනික පදවි ඨානාන්තර පත් කිරුණු බව අපේ ශාසන ඉතිහාසයෙන් ප්‍රකට වෙනවා. එහි හොඳම අවස්ථාව දෑග සව්වන් වහන්සේලාගේ පත්වීම පෙන්වා දෙන්න පුළුවන්. ඒතදග්ග පාළියේන 80 මහා ශ්‍රාවකයන් වහන්සේලාගේ පත්වීමද
එහිලා වැදගත් කොට සැලකෙනවා. මෙහිදී විශේෂයෙන් පෙන්වා දිය යුතු කාරණේ වෙන්නේ එදා මේ තනතුරු වලට පත්වීමේදී සම්ප්‍රදායානුකූලව එම পদවි තනතුරු ලැබූ භික්ෂූන් වහන්සේ විසින් ඉටු කළ යුතු යම් නිශ්චිත කාර්යභාරයක් පැවතීමයි. ඒ වගේම උන්වහන්සේලා එම තනතුරු වලට පත්වෙන්නේ අනාදිමත් කාලයක සිට එනම් එක භවයකට පමණක් සීමා වූ දීර්ඝ කාලයක් තුල සසර පුරුදු පුහුණු කරන ලද කුසලතා මොහු කුරා යෑමෙන් පසුයි. සත්‍ය වශයෙන් එවැනි পদවි පත් කිරීමෙන් වර්තමානයේ උවද අපේක්ෂා කරන්නේ එවැනිම වගකීම් භාරයක් කාර්යභාරයක් එම නායක পদවි දරන පැවිදි උතුමන් විසින් ඉටු කළ යුතු බවයි. ඒ වගේම එවැනි කාර්යභාරයක් ඉටු කිරීමට තරම් පූජනීයත්වයෙන් පරෝපවාද රහිත බවෙන් ධර්ම විනය පිළිබඳ අධ්‍යාපනික වශයෙන් ලබන ලද සාධනයෙන් යම් පමණකට හෝ අභියෝගයකට ලක් නොවන මට්ටමක පවතින සුදුසු භික්ෂූන් වහන්සේ පිළිබඳ සෑහීමකට පත්වීමෙන් පසු එවැනි পদවි පත්විය කළ යුතු වෙනවා. වර්තමානයේ ක්‍රියාත්මක වන මෙම ශාසනික পদවි දෙස බලන විට අප විසින් සලකා බැලිය යුත්තේ එවැනි පදනමක පිහිටා විය යුතුයයි මම අදහස් කරනවා. එම পদවි දරන ගරුතර නායක අනුනායක මහානායක හිමිවරුන් විසින් මේ කරුණ මේ වකවානුවේහි වඩාත් සිහියට නගාගත යුතු වෙනවා. අද අපි ජීවත් වන මේ සංඝ සමාජය තුල නිකාය යනුවෙන් අර්ථ ශූන්‍ය භාවිතයක් තියෙනවා. ඒ කියලා කියන්නේ අපි තේරවාද එකම භික්ෂු පිරිසක්. නිකාය කියන වචනය අද ශ්‍රී ලංකාවට අදාළ වෙන වචනයක් නෙමෙයි. පාර්ශ්ව වශයෙන් බෙදී යෑම නිසා නිකාය පාර්ශ්ව වශයෙන් බෙදී යෑම නිසා මහානායක අනුනායක පළාත් නායක ප්‍රාදේශීය නායක වශයෙන් සිදු කෙරෙන නායක পদවි පත් කිරීම දෙස බලන විට එවැනි එම পদවි තනතුරු වල කිසිදු නිශ්චිත කාර්යභාරයක් නොමැති තත්ත්වයට පත්ව තිබෙනවා යන්න රහසකුත් නෙවෙයි. ඇතැම් විට එහි කාර්යභාරය පිළිබඳ සඳහනක් සන්නස්පත්‍රයෙන් ප්‍රකාශ වුණත් එහි ක්‍රියාත්මක බවක් දක්නට නොලැබීම ප්‍රශ්න සහගත වෙනවා. අධිකරණ නායක වැනි තනතුරු පත් කෙරෙනවා. ඒ වුණත් විහාරස්ථාන අයිතිය වැනි ඇතැම් අධිකරණ විනිශ්චයන් එම අධිකරණ නායක හිමිවරුන් විසින් ලබා දුන්නත් ඒවා අර්ථ ශූන්‍ය වන්නේ රටේ අධිකරණයෙන් එම තීන්දුව පවා හැල්ලුවට ලක්වීම නිසයි. මේ නිසා මේ ශාසනික পদවි හා තනතුරු සම්බන්ධවත් එහි කාර්යභාරය පිළිබඳවත් ඓතිහාසික විමර්ශනයක් සහිතව විමසා බැලීමට සුදුසු අවස්ථාව පැමිණ තිබෙනවා. ශ්‍රී ලංකාවේ ශාසන ඉතිහාසයේ දෙස බලන විට මහා මහේන්ද්‍ර මහරහතන් වහන්සේගේ සම්ප්‍රාප්තියෙන් පසුව ඇති වූ බුදු සමයේ ව්‍යාප්තියේ මංගල සම්මත අවස්ථාව බවට පත්වන්නේ අරිට්ඨ කුමරු ඇතුළු දේශීය කුල පුත්‍රයන්ගේ ප්‍රවෘජාව සමගයි. ඒ අනුව දේශීය භික්ෂු පරපුරක ආරම්භය සලකුණු වෙනවා. උන්වහන්සේගේ පැවිද්දෙන් පසු උදාර සේවය පිළිබඳව බුද්ධඝෝෂ අටුවාචාර්යයන් විසින් ඉදිරිපත් කරනු ලබන විස්තරය සමන්ත පාසාදිකාවේ මෙසේ සඳහන් වෙනවා. ඒ අනුව වරක් දෙවන පෑතිස් රජතුමා මිහිඳු මහරහතන් වහන්සේගෙන් ප්‍රශ්න කර සිටියේ මෙම තම්බපන්නි දිවයිනෙහි ශාසනය මුල් බැසගත්තේද යන ප්‍රශ්නයයි. ඊට මිහිඳු හාමුදුරුවන්ගේ පිළිතුර වුණේ ශාසනය පිහිටියත් තවමත් එය මුල් බැසගෙන නැත යන්නයි. නැවතත් රජතුමා ප්‍රශ්න කර සිටියේ එය කවදා සිදු වෙයිද යන්නයි. ඊට මිහිඳු හාමුදුරුවන්ගේ පිළිතුර වුණේ යම් කලෙක මේ දිවයිනෙහි දෙමාපියන්ට ජාතකව දරුවෙකු පැවිදිව මේ දිවයිනෙහි විනය උගෙන මේ තම්බපන්නි දිවයිනෙහි වාචනා මාර්ගයෙන් උන්වහන්සේ විනය උගන්වයි නම් එකල්හි ශාසනය මුල් බැස ගන්නවා කියන එකයි.
ඒ අනුව මිහිඳු මාහිමියන්ගේ යෝජනාවක් පරිදි ශ්‍රී ලාංකේය කුලපුත්‍රයෙකු වශයෙන් පැවිදි උපසපන් බව ලැබූ අරිට්ඨ මහරහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ථූපාරාමෙහි සිදු කෙරුණු විනය සංගායනාව විශේෂයෙන් වැදගත් වෙනවා. මේ විනය සංගායනාව ගැන ප්‍රකාශ වෙන්නේ සමන්ත පාසාදිකානම් විනය අටුවාවෙහිය. ඒ අතර මහාචාර්ය ගුණපාල මල්ලසේකර සූරීන් විසින් සංස්කරණය කරන ලද එක්ස්ටෙන්ඩඩ් මහා වංශ නම් කෘතියෙහිද මේ පුවත විස්තර වෙනවා. එහි සඳහන් පරිදි මහා අරිට්ඨ ඇමති හා ඔහුගේ 500ක් පිරිවර සසුනට ඇතුළත්ව රහත් බවට පත් වුණා. මිහිඳු මහරහතන් වහන්සේගේ යෝජනාවක් පරිදි රජතුමා භික්ෂු සම්මේලනයක් කැඳෙව්වා. මේඝවර්ණාභය ඇමති මේ කටයුතු වල නිරත වුණා. සම්මේලනයේ පැවැත්ුණේ ථූපාරාමේ. මහා අරිට්ඨ මහරහතන් වහන්සේ මෙහි මූලාසනයේ ඉසුළුවා. මිහිඳු මහහිමියන් වහන්සේ ප්‍රමුඛ 68ක් වූ සෙසු භික්ෂූන් වහන්සේ මෙයට සහභාගී වුණා. මේ සම්මේලනයේදී මහා අරිට්ඨ මහරහතන් වහන්සේ මත්තහාභය නම් තෙරුන්ට විනය නිදානය ප්‍රකාශ කළා. ඒ අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ ශාසනය මුල් බැසගත්තා යනුවෙන් මිහිඳු මාහිමියන් ප්‍රකාශ කළ බව එහි කියවෙනවා. මේ කරුණ වලින් ප්‍රකාශ වෙන්නේ මේ අවස්ථාවෙහි මහා පෘථුවිය කම්පා වුණු බවක්ද සමන්ත පාසාදිකාවෙහි කියවෙනවා. මේ සියලු කරුණ වලින් ප්‍රකට වෙන්නේ බුදුරජාණන් වහන්සේ විසින් හඳුන්වා දුන් ධර්ම විනය ආරක්ෂා වීම පාදකව සම්මා සම්බුද්ධ ශාසනය චිරස්ථායි වී සුරක්ෂිත වන බවයි. එහි වගකීම දරන භික්ෂූන් වහන්සේ නිතැතින්ම නායකත්වය දරන බවයි. එම නායකත්වය උන්වහන්සේ කරා පැමිණෙන්නේ හුදෙක් සන්නසක් සම්මාන ප්‍රදානයකින් නොව උන්වහන්සේ ධර්ම විනය ආරක්ෂා කිරීමට ගන්නා ප්‍රයත්නය මත බව කියවෙනවා. බුදුරජාණන් වහන්සේ දවස සිට එදා මෙදා තුර නායකත්වයේ ගොඩනැගී ඇත්තේ ශාසනික වශයෙන් දරන වගකීම පදනම් කරගෙනයි. මේ සඳහා හොඳම අවස්ථාවක් බුද්ධ චරිතය ආශ්‍රයෙන්ම සැරියුත් මුගලන් මහරහත් අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා සම්බන්ධව ප්‍රකාශ වන චාතුමානම් සූත්‍රය පෙන්වා දිය හැකියි. එම සූත්‍රයෙන් ප්‍රකාශ වෙන විදිහට බුදුරජාණන් වහන්සේ එක් අවධියක ශාක්‍ය ජනපදයෙහි චාතුමානම් නුවර නෙල්ලි වනයේ වැඩ වාසය කරන අවස්ථාවක්. මෙම දේශනාවෙන් පැහැදිලි වෙන පරිදි එහිදී සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලා දෙනම සමග උන්වහන්සේලා දෙනමගේ ආචාර්යත්වයෙන් නවක පැවිදි බව ලද 500ක් පමණ තරුණ ගැටවර භික්ෂු පිරිසක් බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය මේ නෙල්ලි වනයට පැමිණෙනවා. ඒ පැමිණෙන්නේ බුදුරජාණන් වහන්සේ පළමු වරට දැකලා වැඳ අවසර ලබා ආපහු යන්නටයි. ඒ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ සමවත් සුවයට වැඩි කල්ගත කරපු වෙලාවක්. මේ නවක පැවිදි ගැටවර පිරිස ගෝසා සහිතව තම තමන්ට රිසි විදිහට සෙනසුන් පිළියෙල කර ගනිමින් සිටින අවස්ථාවේ ඇති වූ නොසන්සුන් ගෝසා සහිත බව නිසා සංවේගයටපත් බුදුහාමුදුරුවෝ ආනන්ද හාමුදුරුවන් ලවා මෙම භික්ෂු පිරිසට පණිවිඩය යවා කැඳවලා මේ සෙනසුනෙන් වහාම පිට වී යන ලෙස නියෝග කළා. මේ අවස්ථාවේ තවදුරටත් සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලා දෙනම කැඳවා මෙවැනි අවස්ථාවල ඔබ වහන්සේලා ක්‍රියා කරන්නේ කෙසේදැයි බුදුරජාණන් වහන්සේ විසින් මේ දෙනමගෙන් විමසා සිටියා. සැරියුත් මහරහතන් වහන්සේගේ පිළිතුර වුණේ බුදුහාමුදුරුවොත් සමවත් සුවයෙන් වැඩ සිටින එවැනි අවස්ථාවල තමන් වහන්සේත් සමවත් සුවයෙන් කල්ගත කරන බවයි. එම පිළිතුරට බුදුරජාණන් වහන්සේගේ එකඟතාවක් ප්‍රකාශ වුණේ නැහැ. ඊට වඩා සාර්ථක පිළිතුරක් ලබා දුන්නේ මුගලන් මහරහතන් වහන්සේ. උන්වහන්සේ ප්‍රකාශ කර සිටියේ බුදුරජාණන් වහන්සේ විවේකව සමාපatti සුවයෙන් කල්යවන එවැනි අවස්ථාවල අනිකුත් භික්ෂූන් වහන්සේ පිළිබඳ සොයා බලමින් හරි වැරදි කියා දෙමින් නිවැරදි මගෙහි පිහිටුවමින්
අවශ්‍ය අනුශාසනා ලබා දෙමින් ආදර්ශ ලබා දෙමින් අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා වශයෙන් තමන් වහන්සේලා දෙනම එකට එකතු වෙලා එම වගකීම දරා ක්‍රියා කළ යුතු බවයි. මෙහිදී මුගලන් මහරහතන් වහන්සේගේ ප්‍රකාශයට බුදුරජාණන් වහන්සේ සාදුකාර දෙමින් එය මුළුමනින්ම අනුමත කළ ආකාරය මේ සූත්‍රයේ සටහන් වෙනවා. තවත් මේ සූත්‍රයේ වැදගත් අර්ථයක් ප්‍රකාශ වන තැනක් මෙහිදී අවධානයට ලක් කිරීම ප්‍රයෝජනවත් වෙනවා. බුදුරජාණන් වහන්සේ මේ නවක භික්ෂු පිරිස එම ස්ථානයෙන් බැහැර කළායින් පසුව උන්වහන්සේලා බුදුරජාණන් වහන්සේ දකින්ට ඈත දුර බැහැර සිට පැමිණි සැනින්ම ආපහු වඩින දුටු ශාක්‍ය ජනපදයේ දායක පිරිසක් උන්වහන්සේලාගෙන් විමසා සිටියා ඔබ වහන්සේලා ආපයින්ම ඇයි ආපසු යන්නේ කියලා. ඊ විලාවේ උන්වහන්සේලා ප්‍රකාශ කළා බුදුරජාණන් වහන්සේ දැකීමට ගිය බවත් තමන්ගේ අඩුපාඩු දැකලා සංවේගයට පත් වෙලා ආපහු පිටත් වෙලා යන ලෙස බුදුරජාණන් වහන්සේ නියෝග කළ බවත් මේ අඩුපාඩු දැක සංවේග නොවී උන්වහන්සේලා ආපසු කැඳවා ආයති සංවරෙහි පිහිටුවීමට බුදුරජාණන් වහන්සේ යොමු කරවීම පිණිස මේ නවක භික්ෂූන්ට අවවාද අනුශාසනා කරන ලෙස බුදුරජාණන් වහන්සේගෙන් එම දායක පිරිස ඉල්ලා හිටියා. මේම දායක පිරිස බුදුරජාණන් වහන්සේට තවදුරටත් සිහිපත් කළේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ ඉස්සර නම් මෙවැනි අවස්ථා නොසන්සුන් අවස්ථා අකීකරු අවස්ථා දුටුවහම එවැනි අයට අනුශාසනා කළා. දැනුත් ඒ විදිහටම අනුශාසනා කරලා ඒ අයට අනුකම්පා කරන්න හොඳයි කියලා බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලීමක් කළා. මේ ඉල්ලීමෙන් පෙනී යනවා බුදුරජාණන් වහන්සේ මෙවැනි අවස්ථාවන්හිදී එනම් බුද්ධත්වයෙන් වසර 20ක් වැනි කාලයක් ගත වූ අවස්ථාව වන විට ඒ කාලය තුල භික්ෂු පිරිස සංඛ්‍යාත්මකව ඉහළ ගිය නිසා භික්ෂුන් වහන්සේලා උදෙසා අවවාද කිරීමෙන් අනුශාසනා කිරීමෙන් බැහැරව විවේකයෙන් කල් යවූ බව. එසේනම් එතෙක් බුදුරජාණන් වහන්සේ ඒ වසර 20 තුල විවිධ අවස්ථාවල භික්ෂුන් වහන්සේට අවවාද අනුශාසනා ලබා දී නොමග යාමට අවකාශ ඇති භික්ෂුන් වහන්සේ නිවැරදි මගෙහි පිහිටුවීම කළ යුතු වන්නේ කවර අය විසින්ද? මෙයට දිය හැකි හොඳම පිළිතුර තමයි ඒ වන විට නායකත්වයට පැමිණ සිටි සැරියුත් මුගලන් වැනි තනතුරු දැරූ මහරහතන් වහන්සේ විසින් එවැනි භාරදූර කාර්යයන් ඉටු කිරීමේ අවශ්‍යතාව. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ වස්වයස් යනකොට උන්වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා දෙනම එකතු වෙලා අග්‍ර ශ්‍රාවකයන් ඒ දෙනම එකතු වෙලා ගෝල බාලයෝ ටික සංඝ සමාජයේ නිවැරදි මගට ගන්න ඕන කියන එකයි කියන්නේ. මෙයින් වැදගත් අර්ථයක් ප්‍රකාශ වෙනවා. බුදුරජාණන් වහන්සේ විසින් මේ ආකාරයෙන් සුදුසුකම් ඇති තෙරවරුන්ට එවැනි තනතුරු ප්‍රදානය කරන්නට යෙදුනේ ගෞරව නාම සම්මුතියක් ලෙස නොව වගකීමක් කාර්යභාරයක් ඉටු කරවීම අරමුණු කරගෙන බව. මුගලන් මහරහතන් වහන්සේගෙන් චාතුමානුවර නෙල්ලිවනයේදී බුදුරජාණන් වහන්සේ සම්මුඛයේහි ප්‍රකාශ කෙරුණේද ඒ අදහසමයි. කකචූපම සූත්‍රයේද බුදුරජාණන් වහන්සේ පෙරදී ඒ කියන්නේ මුල් අවස්ථාවේ වසර 20ක් පමණ තුල භික්ෂුන් වහන්සේ පිළිබඳ අඩුපාඩු දුටු විට එයාට අවවාද අනුශාසනා කළත් මේ වෙන විට එසේ නොකර සිටි බවක් ප්‍රකාශ වෙනවා. එසේ වුවත් බුදුරජාණන් වහන්සේ හැම විටම තනතුරු හිමි ප්‍රධාන ශ්‍රාවකයන් වහන්සේලාගෙන් අදාළ තනතුරේ වගකීම ඉටු කරන ආකාරයේ පිළිබඳව කැමැත්තක් දැක්වුවා. ඇතැම් අවස්ථාවල ධර්මානුකූල කරුණු පැහැදිලි කර දීම් වලදී උන්වහන්සේ එම කාර්යභාරය ධර්මසේනාධිපති සැරියුත් හාමුදුරුවන්ට පවරා තමන් වහන්සේ නිහඬ වී තිබෙනවා. එපමණක් නොව එම තනතුරු හිමි මහා ශ්‍රාවකයන් වහන්සේලා සතු එම හැකියාවන් උන්වහන්සේගේ ප්‍රසාදයටද පත් වූ අවස්ථා තිබෙනවා. මේ කරුණ තවදුරටත් විමසා බැලීමේදී සච්ච විභංග සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ විසින් කරනු ලබන මෙම ප්‍රකාශය දෑගසව්වන් වහන්සේලාගේ නායකත්වයේ පිළිබඳව බුදුරජාණන් වහන්සේ විසින් දෙනු ලබන විශිෂ්ට සහතිකයක් ලෙස දැක්වීමට පුළුවනි. සච්ච විභංග සූත්‍රයෙන් ප්‍රකාශ වෙන්නේ
ධම්මචක්කප්පවත්තන සූත්‍රයෙන් ප්‍රකාශිත දේශනාවේ විස්තර විභාගයක්. බුදුරජාණන් වහන්සේ විසින් දේශිත සමස්ත ධර්මයේහිම සාරාංශයක් වශයෙන් පෙන්වා දිය හැකි මෙම දේශනාව විස්තර වශයෙන් ප්‍රකාශ කිරීමේ භාරදූර කාර්ය බුදුරජාණන් වහන්සේ විසින් පවරනු ලබන්නේ සැරියුත් මහරහතන් වහන්සේටයි. සුදුසුකම් තියෙන හාමුදුරුවරුන්ට බුදුහාමුදුරුවෝ වගකීම් දෙන ආකාරය. සත්‍ය විභංග සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ අග්‍රශ්‍රාවකයන් වහන්සේලා දෙනම පිළිබඳව භික්ෂූන් නමතා මෙසේ ප්‍රකාශ කරනවා. මහණෙනි, සැරියුත් මුගලන් දෙනම ඇසුරු කරන්න, භජනය කරන්න. මේ දෙනම සැබවින්ම පඬිත වෙති. ආර්ය බ්‍රහ්මචර්යාව පුරණ අයට හැම අතින්ම උපකාර කරති. එයින් මේ සැරියුත් මහරහතන් වහන්සේ ඔබලාට වැදූ මව හා සමානයි. ප්‍රසූත කෙරුණු දරුවා පෝෂණය කරන කුඩා මව හා සමාන වන්නේ මුගලන් මහරහතන් වහන්සේයි. සැරියුත් මහරහතන් වහන්සේ ශ්‍රාවක භික්ෂු සමූහයා සෝවාන් ඵලෙහි පිහිටුවනවා. එසේ ආර්ය මාර්ගයට වැටුණු ආර්ය ශ්‍රාවක සමූහයා අරහත් බව දක්වා පැමිණවීමට ක්‍රියා කරන්නේ මුගලන් මහරහතන් වහන්සේයි. මේ සාරිපුත්ත ස්ථවිරයන් වහන්සේ චතුරාර්ය සත්‍ය පිළිබඳ විස්තර වශයෙන් ප්‍රකාශ කරන්නට, දේශනා කරන්නට, පනවන්නට, පිහිටුවන්නට, විවරණය කරන්නට, විභාග කර දක්වන්නට, ප්‍රකාශ කරන්නට සමත් වෙනවා. සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලා දෙනම පිළිබඳ බුදුරජාණන් වහන්සේ විසින් කරනු ලබන මේ නිර්දේශයේ උන්වහන්සේලා දෙනම ලබා තිබුණු නායකත්වයේ මෙන්ම ඊට අදාළ ව්‍යක්ත විසරද බව මොනවට අර්ථවත් වෙනවා නේද යන්න පිළිබඳ කිසිවෙකුටත් කිසි විටකත් ප්‍රශ්නයක් මතුවන්නේ නැහැ. ඒ අනුව නායකත්වයේ පසුපස එන අනුගාමික පිරිසට මහත් ධෛර්යයක් මෙන්ම ආත්ම විශ්වාසයක් මතුවුණු වීර්යවන්ත ස්වභාවයක් හටගැනෙනවා. චාතුමා සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ ඉදිරියේදී මේ දෙදෙනා වහන්සේ ප්‍රකාශ කළ ආකාරයෙන්ම මේ සසුන පවත්වාගෙන යෑමේදී විශේෂයෙන්ම ධර්ම විනය ආරක්ෂා කොට පෝෂණය කරමින් අනුගාමික පිරිසට කල්යාණ මිත්‍රත්වයෙන් ක්‍රියා කරමින් භික්ෂු නායකත්වයේ හිමි කරගෙන ඇති බව පෙනී යනවා. මේ භික්ෂු නායකත්වයට අදාළ ලක්ෂණ කීපයක් පිළිබඳ බුද්ධ දේශනාවක් භික්ඛු මිත්ත සූත්‍රයෙන්ද බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. නායකයා ප්‍රියමනාප විය යුතු බව, ගරු කටයුතු බව, බහුමානයට සුදුසු බව, යහපත් වචන ඇති බව, විශ්වාස කළ යුතු වචන ඇත්තෙකු බව, තවත් අයෙකු නොමග නොයදන බව කියන මේ කරුණු 7. මේ කරුණු 7න් යුක්ත භික්ෂුව සැබෑ කල්යාණ මිත්‍රයෙක්, සැබෑ නායකයෙක්. එවැනි භික්ෂුව සෙස්සන් විසින් අනුගමනය කළ යුතු, භජනය කළ යුතු, සමීප විය යුතු නායක ගුණ සපිරි අයයි. මෙවැනි උත්තරීතර දර්ශනයක් මෙන්ම නායකත්වයක් ඇතිව සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසුවද සංගීති 3ක් පැවැත්වීමෙන් අනතුරුවත් ඒ යටතේ විකාශය වෙමින්නා පිරිසුදු සම්බුදු දහම ක්‍රිස්තු පූර්ව 307 වර්ෂයේදී දේවානම් පියතිස්ස රජු දවස මහා මහේන්ද්‍ර මහරහතන් වහන්සේ ප්‍රමුඛ ධර්ම දූතයන් විසින් ශ්‍රී ලංකාවට බුදු දහම හඳුන්වා දෙනවා. ඉන්පසුව ඒ අනුවම යමින් දේශීය භික්ෂු පරපුරක් ඇති කළ මිහිඳු මහරහතන් වහන්සේ එහි නායකත්වයට පත්වීමට අවශ්‍ය සියලුම අවකාශයන් සංවිධානය කරන ආකාරය ඉහත ප්‍රකාශ වුණා. විනේදර මහරහතන් වහන්සේ අතර එදා බුදුරජාණන් වහන්සේ ධර්මාන කාලයේහි නේතෘත්වයට පත්ව වැඩ සිටි උපාලි මහරහතන් වහන්සේගෙන් අසම්භින්න ශිෂ්‍යානුශිෂ්‍ය පරපුරෙන් ශ්‍රී ලංකාවේ සමස්ත භික්ෂූන් වහන්සේ පැවතෙන ආකාරය පිළිබඳ සටහනක් බුද්ධඝෝෂ හිමියන් විසින් සමන්ත පාසාදිකා විනය අටුවා නිදාණයෙන් අප වෙත ඉදිරිපත් කර තිබෙනවා. උපාලි දාසකෝ චේව සෝනකෝ සිග්ගවෝ තථා තිස්සෝ මොග්ගලි පුත්තෝච පංචේතේ විජිතා විනෝ යන පාලි පද්‍යයෙන් එය ප්‍රකාශ වෙනවා. මේ ක්‍රමයෙන් මිහිඳු මහරහතන් වහන්සේගේ වැඩමවීමෙන් පසු උන්වහන්සේගේ මූලිකත්වයෙන් හා උපදේශයෙන් දේශීය වශයෙන් ඇති කෙරුණු ශ්‍රී ලංකාවේ දේශීය භික්ෂු පරපුරේ නායකත්වය අරිට්ඨ මහරහතන් වහන්සේ වෙත පැවරෙනවා. ශ්‍රී ලංකාවේ සංඝ සමාජයේ ජාතික සංස්ථාගත ඒකකයක් බවට පත් කිරීම
මිහිඳු මහරහතන් වහන්සේ විසින්ම ප්‍රතිපත්තියක් වශයෙන් පිළිගෙන තිබෙනවා. ඒ අනුව උපාලි මහරහතන් වහන්සේගේ සිට නොසිඳී පැවත ආමේ එම ඒකීය භික්ෂු පරපුරේ 11 වෙනි නායකත්වයට පත් ඇත්තේ අරිට්ඨ මහරහතන් වහන්සේ. උපාලි මහරහතන් වහන්සේගේ පටන් පැවතා ඒ කාල වකවානුවල නායකත්වයට පත් මහතෙරුන් වහන්සේලාගේ නාමාවලියට අනුව 37 වෙනි පරපුරේ 30 නම් මහතෙරුන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් මාතලේ අලු විහාරයේ ත්‍රිපිටක ග්‍රන්ථාරූඪ කරණය සිද්ධ වෙනවා. ශ්‍රී ලංකාවේ බෞද්ධ ඉතිහාසයේ සම්බන්ධ සුවිශේෂ වැදගත්කමක් දරන සිද්ධියක්. එහෙත් එම ප්‍රධානත්වයේ දරූ භික්ෂුව හා කාල වකවානු හා ග්‍රන්ථාරූඪ කිරීම සිදු වූ ස්ථානයේ පිළිබඳ වියතුන් අතර මතභේද පවත්නා බව මෙහිදී විශේෂයෙන් සඳහන් කරනවා. මෙම සිදුවීමෙන් පසුව ශ්‍රී ලංකාවේ භික්ෂු වංශ කතාව හා එහි එතෙක් පැවති කිසිදු බෙදීමක් නැති ඒකීය නායකත්වයේ පිළිබඳ කඩයිමක් සලකුණු වෙනවා. ඒ දක්වා මහා විහාරයේ වැඩ වාසය කළ 30 නම් තෙරුන් වහන්සේ වලගම්බා රජතුමාගේ පෞද්ගලික පරිත්‍යාගයක් වශයෙන් අභයගිරි විහාරයේ පිළිගැනීම නිසා එම 30 තෙරුන්ට කුල සංසට්ඨ චෝදනාව එල්ල වෙනවා. උන්වහන්සේ මහා විහාරයෙන් නිර්පා හරිනු ලබනවා මේ නිසා. මෙම 30 තෙරුන් සමග උන්වහන්සේට ඒ වන විට හිතපක්ෂපාතව ක්‍රියා කළ තවත් භික්ෂු පිරිසක්ද සමග මහා විහාරයෙන් වෙන් වී යනවා. මේ භික්ෂු පිරිස පසුව ධම්මරුචි නිකාය වශයෙන්ුත් ප්‍රකට වෙනවා. මේ අතර අභයගිරියේ විසූ ධම්මරුචි නිකායික භික්ෂු වහන්සේට වලගම්බා රජතුමාගෙන්ද නොමද අනුග්‍රහයක් ලැබෙනවා. මිහිඳු මාහිමියන් අරිට්ඨ මහා ඇමතිවරයා ප්‍රමුඛ දේශීය පිරිසක් පැවිදි කරවා උපසම්පදාවෙහිද පිහිටුවා ආරම්භ කරන ලද තේරීය ඒකීය භික්ෂු පරම්පරාවේ ප්‍රකට බිඳී යාම මෙහිදී සුවිශේෂයෙන් සටහන් වෙනවා. මේ නිසා මෙතෙන් පටන් ලංකාවේ ශාසනික පදවි පත් කිරීම හා එහි නායකත්වයේ පිළිගැනීම පිළිබඳ ඒක මිතියක් පැවතුනේ නැහැ. එක් පාර්ශ්වයක් අනිත් පාර්ශ්වයේ නායකත්වයට හැම විටම අභියෝගයක් වුණු බව පැහැදිලි වෙනවා. මෙයට පෙරද එදා වැඩවිසූ භික්ෂූන් වහන්සේ අතර යම් යම් කාරණා පිළිබඳ මතිමතාන්තර පවතින්නට ඇති. එහෙත් එවැන්න ඉස්මතු වී පැහැදිලි වෙන තරමට අවස්ථා නොවුවත් විනය කාරණාවක් පාදක කරගෙන තිස්ස භික්ෂුවට වලගම්බා රජතුමා විසින් පෞද්ගලිකව කරන ලද මේ පූජාව හේතු කොටගෙන ශාසනික වශයෙන් කැපී පෙනෙන විරෝධයක් ඇතිවීමෙන් උන්වහන්සේට කුල සංසට්ඨ චෝදනාව එල්ලවීම නිසා භික්ෂූන් වහන්සේ අතර මතභේද හට ගැනුණා. කෙසේ වුවත් අභයගිරි හා මහා විහාර වශයෙන් භික්ෂූන් වහන්සේ අතර කැපී පෙනෙන ભેදයක් මේ අවස්ථාවේ සිට ඇති වූ බව පැහැදිලි කරුණක්. ත්‍රිපිටක ග්‍රන්ථාරූඪ කරණය සිදුවන්නේද මෙවැනි පසුබිමක් තුලයි. මහා වංශයේ සඳහන් වෙන්නේ සත්වයන්ගේ හානිය දැක ත්‍රිපිටකයේ පොත්පත්වල ලියූ බවයි. මේ කරුණ මහා වංශ ටීකාකරු පෙන්වා දෙන්නේ ඉක්බිතිව පහළ වූ විෂම කාලයේහි ආයු පිරිහුණු සත්වයන්ගේ බුද්ධි පරිහානිය දැක යන අරමුණ මත මෙම සංගීතය පැවැත් වූ බවයි. මෙම ශාසනික වශයෙන් ඇති වූ පරිහානිය කෙරෙහි අනුරාධපුර සමයේ සිටම ඇති වූ නිකාය භේදය ප්‍රධාන සාධකයක් වූවාට සැකයක් නැහැ. මේ තත්ත්වයේ දිගින් දිගටම පැවතී යවුත් නැවත ශ්‍රී ලාංකේය භික්ෂූන් වහන්සේ අතර ඒකීය නායකත්වයක් ගොඩනැගෙන්නේ පොළොන්නරු රාජධානී සමයෙහි වැඩවිසූ දිඹුලාගල කාශ්‍යප මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ බලවත් උත්සාහයක ප්‍රතිඵලයක් වශයෙන්. අනුරාධපුර යුගයේ අවසාන වන විට භික්ෂු නායකත්වයේ පිළිගත හැකි තත්ත්වයට නොතිබුණේ එදා පැහැදිලි භික්ෂු නායකත්වයක් නොමැති වීමත් එම නායකත්වයට අදාළ සුදුසුකම් සපිරි භික්ෂුවක සොයාගත හැකි තත්ත්වයක් නොතිබීමත්. එමෙන්ම එදා අභයගිරි මහා විහාර දෙක පමණක් නොව ජේතවන වශයෙන්ද තවදුරටත් භික්ෂූන් වහන්සේ වර්ගවාදීව ක්‍රියා කිරීම නිසා වරින් වර විදේශයන්හි සිට සංක්‍රමණය වූ ඇතැම් නිර්ලජ්ජී භික්ෂූන් වහන්සේ විසින් විවිධ මතවාද ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත කිරීමෙන් ශාසනික වශයෙන් තව තවත් පරිහානි ලක්ෂණ ඇති වුණා. චෝල ආක්‍රමණ හේතුවෙන් අනුරාධපුර රාජධානියේ බිඳ වැටීමත් සමග පොළොන්නරු රාජධානිය නැගී ආවා.
චෝල ආධිපත්‍යයෙන් රට මුදාගත් පළවෙනි විජයබාහු රජතුමා වසර 3ක් අනුරාධපුරෙහි රජකම් කර පසුව රාජ්‍ය පාලනය පොළොන්නරුවෙහි කේන්ද්‍ර කරගත්තා. මේ කාලයේ වන විට ශාසනික වශයෙන් ඇති වූ පරිහානියේ කෙතෙක් දැඩිව පැවතියාද කිවහොත් ලංකාවේ උපසම්පන්න භික්ෂූන් වහන්සේ 5 නමක් පමණවත් සොයා ගැනීම දුෂ්කර වූ නිසා රාමඤ්ඤ දේශයේහි අනුරුද්ධ රජතුමාගේ උපකාර ලැබ උපසපන් භික්ෂූන් වහන්සේ එහි සිට මෙහි වැඩමවා නැවතත් ශ්‍රී ලංකාවේ උපසම්පදාව ප්‍රතිෂ්ඨාපනය කිරීමට ක්‍රියා කරන්නට සිදු වුණා. මේ රජතුමාගේ සේවයේ ඉතිහාසඥයන් අතර මහත් පැසසුමට ලක් වෙනවා. ඒ අතර බුද්ධ ශාසනයේ පුනරුදය සඳහා කළ මෙහෙවරද සුවිශේෂ වෙනවා. මේ රජතුමාගෙන් පසුව පළවෙනි පරාක්‍රමබාහු රජ දවස දක්වා නැවතත් රටේ ඇති වූ පරිහානිය ශාසනික කටයුතු කෙරෙහිද බලපෑම් ඇති කළා. පළවෙනි පරාක්‍රමබාහු රජ දවස රටේ ආර්ථිකයේ ශක්තිමත් වීමට මෙන්ම සම්බුද්ධ ශාසනයේ උන්නතියද වේගවත් කළා. මේ ශාසනික උද්දීප්තිය ජනිත කරවීමේලා රජතුමාගේ ප්‍රධාන අනුශාසක බවට පත් වුණේ මුලින් සඳහන් කරපු දිඹුලාගල කාශ්‍යප මහතෙරුන් වහන්සේ. කාශ්‍යප මහතෙරුන් වහන්සේ සංඝරාජ හිමිපාණන් බවට පත් වී සිටි බවක් ඉතිහාසයෙන් හෙළිවෙන්නේ නැහැ. එහෙම වුණත් උන්වහන්සේ දරපු වගකීම් හා වගවීම් වලින් පෙනී යන්නේ උන්වහන්සේ ලබා සිටි වියත් බව නිසා උන්වහන්සේ එවකට වැඩවිසූ සමස්ත භික්ෂුන් වහන්සේගේම මෙන්ම රාජකීයන්ගේද ඒක මතික නායකත්වයට පත්ව සිටි බවයි. සංඝරාජ මහාසාමි මාහිමි යන කුමන පර්යාය නාමයකින් හැඳින්වුවද අදහස් වන්නේ එකම පදවියක් වන සංඝරාජ පදවිය බව පිළිගත් මතයයි. මෙම උත්තරීතර පදවියේ වගකීම හා කාර්යභාරය පළමු වරට හමුවන්නේ දඹදෙණි කතිකාවතෙන්. එදා දඹදෙණියේ 1266 වර්ෂයේදී දෙවැනි පරාක්‍රමබාහු රජතුමාගේ අනුග්‍රහයෙන් දිඹුලාගල මේදංකර මාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් විජයසුන්දරාරාමයට රැස් කරවන ලද සංඝ සම්මේලනයේදී ප්‍රකාශිත දඹදෙණි කතිකාවතට పూర్ව කතිකාවත් බහා යතෝක්ත කතිකාවත සම්පාදනය කරන ලද බවක් ප්‍රකාශ වෙන නිසා එම పూర్ව කතිකාවත් ගණයට පොළොන්නරුවේ ගල්විහාර කතිකාවත පමණක් නොව ඒ වන විට අස්ථාන ගතව තිබූ ඇතැම් කතිකාවත් වුවද මාහිමියවත් සංඝරාජ හිමි නමක සතු යුතුයකම් දක්වා තිබුණා දැයි සැකයක් ඇති වෙනවා. ඒ හැරුණු විට පළවෙනි පරාක්‍රමබාහු රජ සමයෙන් පසුව වසර 36කින් පසු 1222 දී දඹදෙණියේ විජයසුන්දරාරාමේදී සංඝරක්ඛිත මාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් කැඳවන ලද සංඝ සම්මේලනයේදී සම්මත කරගනු ලැබූ දඹදෙණි කතිකාවතක් ගැන ප්‍රකාශ වෙතත් අද දක්වාත් එය අප්‍රකටයි. කෙසේ නමුත් දැනට ප්‍රකාශිත පරිදි දඹදෙණි කතිකාවත දෙවැනි පරාක්‍රමබාහු කතිකාවත මාහිමි පදවිය පිළිබඳ සටහන් කරනවා. එම කතිකාවතට අනුව ග්‍රාමවාසී වනවාසී මහතෙරුන් වහන්සේලා දෙනමගෙන් සුදුසුකම් ලැබූ මහතෙර පාණන් වහන්සේ පුරප්පාඩු වන මාහිමි හෙවත් සංඝරාජ පදවියට පත් වෙනවා. මේ අනුව පැහැදිලි වෙන්නේ සංඝ සමාජයේ පහළ ස්තරයේ සිට ක්‍රමානුකූලව අවශ්‍ය සුදුසුකම් සපුරා උත්තරීතර සංඝරාජ පදවියට පත් වෙන බවයි. ඒ කියන්නේ පහළම පදවියේ ඉඳලා ක්‍රමානුකූලව ඉහළට යන්න ඕනේ. එකපාරට සංඝරාජ වෙන්න බෑ. මෙහි පහළම ස්තරේ වන්නේ පිරිවෙන කියන තනතුරයි. එම පිරිවෙනේ ප්‍රධාන තෙරුන් වහන්සේ ප්‍රාදේශීය නායක හාමුදුරුවෝ. පිරිවෙන් පදවියට පත්වන්නේ උපසම්පදාවෙන් අවම වශයෙන් වස් 5ක්වත් තම ආචාර්යවරයා යටතේ නිස්සයග්‍රාහීව අවශ්‍ය බණ දහම් ප්‍රගුණ කරපු භික්ෂුවයි. උන්වහන්සේ පිරිවෙන් සාමි, පිරිවෙන් තෙරසාමි යන භාවිතයෙන් හැඳින්වුණා. මේ පිරිවෙන් පදවියෙන් ඉහළට යා හැකි පදවිය උනේ බලවත් පිරිවෙන් කියන තනතුරයි. මෙයටත් ඉහළ පදවිය උනේ අයතැන් වැළත තනතුරයි. අයතැන් යනු ආයතනාධිපති හෙවත් මූලයක අධිපති යන බවත්, වැළත යනු ඊට ආසන්න තනතුර බවත්, එනම් නියෝජ්‍ය මූලායතනාධිපති තනතුර බවත් ප්‍රකාශ වෙනවා. එවිට මේ මූල 8ක්
ඒ අනුව එදා මූල 8ක් තිබුණු බැවින් මූලායතනාධිපතිවරු 8 දෙනෙක් හිටියා. ඊට ඉහළම পদවිය මූලායතනාධිපති තනතුරට ඉහළ পদවියේ උනේ මහතර পদවියයි. එවැනි මහතර পদවි දෙකක් වනවාසයට හා ග්‍රාම වාසයට වශයෙන් වෙන් වී තිබුණා. මහතර পদවියටපත් භික්ෂූන් වහන්සේ සංඝරාජ পদවි ලබන බව දඹදෙණි කතිකාවතෙන් ප්‍රකාශ වෙනවා. එමෙන්ම වැඩිදුරටත් කතිකාවතෙන් ප්‍රකාශ වෙන්නේ මේ මහතර পদවි දෙකට බාහිරව වෙනත් කිසිම මහතර পদවියක් පත් නොකළ යුතු බවයි. මේන් බහුනායකත්වයට අවකාශයක් ලැබෙන්නේ නැහැ. මේ නිසා මෙහිදී පහළ ස්තරයන් ගැනද සැකවින් විමසීම වැදගත් වෙනවා. මෙයින් අදහස් කර ඇත්තේ ඒ කාලයන්හි ග්‍රාමවාස නායකත්වයට මෙන්ම වනවාස නායකත්වයට පත් මහා ස්ථවිර දෙපළ අයත් ආයතන හෙවත් මූල සන්තකව පැවති පිරිවෙන්. එය වැඩිදුරටත් පැහැදිලි කරගතහොත් අනුරාධපුර මුල් සමයේ සිට ආරම්භ වී පසු කාලයේ 8ක් දක්වා වැඩි වූ මූලායතන ගැන ඉතිහාසයේ සටහන් වෙනවා. උත්තර මූල, සේලන්තර මූල, මහා නේත්‍ර ප්‍රසාද මූල, විල්ගම් මූල ආදී මූලයන් ඒ මුල් ඉතිහාසයට අයත් වෙනවා. පොළොන්නරු සමයේ විසූ මුගලන් මහතෙරුන් වහන්සේ උත්තර මූලයට අයත් තෙර නමක් වුණා. උන්වහන්සේ එම යුගයේ අධ්‍යාපනික වශයෙන් මහත් කීර්තියක් ලබා සිටි වියත් මහතෙර නමක්. උන්වහන්සේ අයත් මූලයක්ද පැවති බවින් උන්වහන්සේගේ ආයතනයේ බලවත් පිරිවෙන් ගණයට අයත් වෙලයි තිබුණේ. සේලන්තර මූල හෙවත් ගලතුරු මුලට අයත් නන්ද හිමිද එවැනි වියත් තෙර නමක් වූ අතර උන්වහන්සේ තවත් එවකට පැවති එම මූලයන්ට අයත් වුණා. මේ තෙරවරුන් සියලු දෙනා පළවෙනි පරාක්‍රමබාහු රජතුමා විසින් කරන ලද ශාසන සෝදන කටයුතු වලට සහභාගී වීමෙන් පෙනී යන්නේ මේ මූලයන්ට අයත් භික්ෂූන් වහන්සේ වියත් තෙරවරුන් ලෙස එවකට කීර්තිමත්ව වාසය කළ බවයි. මෙහි වැදගත්ම ලක්ෂණය වන්නේ දඹදෙණි කතිකාවතෙන් මේ තොරතුරු අනාවරණය වුණත් ඊට පෙර සිටම පැවති සම්මත ක්‍රමවේදයට අනුව මෙහි සඳහන් ආකාරයට පිරමීඩයක ආකාරයෙන් පහළ සිට ඉහළ දක්වා ව්‍යාප්ත වූ ශාසනික තනතුරු පෙළගැස්මක් අනුරාධපුර සමයේ සිටම ජයවර්ධනපුර කෝට්ටේ යුගයේ දක්වා ක්‍රියාත්මක වී ඇති බවයි. මෙයින් භික්ෂූන් වහන්සේ අතර යම් ආකාරයක ග්‍රාමවාස හෝ වනවාස වශයෙන් හෝ වෙනත් කාරණා කටයුතු සම්බන්ධයෙන් සුළු බෙදීම් දක්නට ලැබුණත් එකම තේරීය සම්ප්‍රදායක් යටතේ මෙම භික්ෂු සංස්ථාව මෙම ශාසනික පදවි පාදක කරගෙන සංවිධානය වී තිබුණු බවයි. මේ අතර වෙනත් දර්ශන ඔස්සේ නිකාය වශයෙන් විරුද්ධ මතධාරීන් ක්‍රියා කිරීම නිසා නිකාය භේදයේ ඇති වූ සෑම අවස්ථාවකම ඒකීය නායකත්වයේ ගිලිහි ශාසනික පරිහානිය ඇති වූ බව ඒ ඓතිහාසික තොරතුරු වලින් පැහැදිලි වෙනවා. මේ தත්ත්වය අනුරාධපුර සමයේ සිටම දක්නට ලැබුණු අතර එවැනි අවස්ථා ගණනාවකදීම ඒ අවදිවල රජපත් රජවරුන් විසින් ශාසනික සුද්ධීන් සිදු කිරීමට තත්කාල අනුශාසක ප්‍රතිපත්ති ධර මහතෙරුන් වහන්සේලාගේ සහායව ඇතිව කතිකාවත් සම්මත කරවා ශාසනික පරිහානිය නවත්වා නැවතත් පිළිගත හැකි සංඝ නායකත්වයක් ඇති කිරීමට අවකාශ සලස්වා ශාසනික උන්නතිය වෙනුවෙන් ක්‍රියා කළ බව ඉහත විස්තර වලින් ප්‍රකාශ වෙනවා. මේ කියපු කරුණු සාරාංශයක් වශයෙන් ගතහොත් එවකට භික්ෂු නායකත්වයේ පෙළ ගැහුනේ බුදුරජාණන් වහන්සේ විසින් දේශිත ධර්ම විනය ආරක්ෂා කිරීම ප්‍රධාන තේමාව කරගෙනයි. ධර්ම විනය ආරක්ෂා කරනවා නම් පමණයි නායක වෙන්නේ. ඊළඟට නායකත්වයේ ලබන භික්ෂුව අධ්‍යාපනික වශයෙන් උසස් සාධනීය මට්ටමක සිටිය යුතු බව. 2. එකී අධ්‍යාපන මට්ටමින් අපේක්ෂා කළේ ලෞකික අධ්‍යාපනයේ නොව ධර්ම විනය පිළිබඳ ප්‍රාමාණික අධ්‍යාපනයේ අවශ්‍යතාව. 3. පහළම ස්තරයේ සිට ඉහළම සංඝරාජ පදවිය දක්වා ගමන් කිරීමේ හැකියාව. ඊට ග්‍රන්ථ හා විදර්ශනා දුරද්වය පිළිබඳව ලබන අධ්‍යාපනික මට්ටම අනුව තීරණය වී තිබුණු බව. 4. පිරමීඩයක ආකාරයෙන් මෙම අධ්‍යාපනික අර්ථයක් ඇතිව භික්ෂු නායකත්වයට සුදුසුකම් ලැබූ බව. 5. නියමිත නායකත්ව සුදුසුකම් සපුරා ඇති මහතෙර පදවිය දරන භික්ෂුවට
තමන්ට ඊට ඉහළ සංඝරාජ පදවිය දක්වා යෑමේදී බාධාකාරී බලවේග ඇතිවීමට අවස්ථා නොතිබුණු බව. අද වගේ බාධා නැහැ. එවැනි බාධාවක් ඇති වී નિયમિત පදවිය ලැබුණේ නැත්නම් එම මහතෙරුවරුන්ට ඊට අභියෝග කිරීමට හැකියාවක් තිබුණු බව. 6. භික්ෂු නායකත්වයේ යනුවෙන් අර්ථවත් වුණේ තමන්ගේ අනුගාමික පිරිසගේ ධර්ම විනය අධ්‍යාපනය උසස් තත්වයකට ගෙනවීම. ඒ වගේම උන්වහන්සේගේ ආරක්ෂාව, පෝෂණය, වරදට යොමු වන භික්ෂුව ආයති සංවරෙහි පිහිටුවීම පිළිබඳ සම්පූර්ණ වගකීම දැරීම එම නායකත්වයේ කාර්යභාරය වුණා. මෙහි කියවෙන කරුණු වර්තමාන සංඝ නායකත්වයේ කෙරෙහි කෙතෙක් දුරට අදාළ වන්නේදැයි විමසා බැලීමත් ඊළඟ පියවරේදී සමාලෝචනයට බඳුන් විය යුතු වෙනවා. නවලොවට විද්‍යාර්ථීන් වශයෙන් එලිබසින උපාධි සන්නස්පත්‍රලාභී ඔබ හැම අවිවාදාත්මකව එම භික්ෂු නායකත්වයට මතභේදයකින් තොරව සවිමත් වේවායි මම අවසාන වශයෙන් ප්‍රාර්ථනා කරනවා. ඔබ සැමට ආසිරි රැගෙන රැස්ව සිටින සියලු දෙනාටත් තෙරුවන් සරණ පතනවා. හැම දිනාටම තෙරුවන් සරණ. ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලීය භාෂා හා සංස්කෘතික අධ්‍යයන පීඨයේ පීඨාධිපති දර්ශනපති පූජ්‍ය ගල්වැවේ විමලකාන්ති ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් ඉදිරිපත් කරන ලබන 2018-2019 අධ්‍යයන වර්ෂයේ උපාධිලාභීන් වෙත ශාස්ත්‍රවේදී ගෞරව උපාධිය උපස්ථිතියෙහි ප්‍රදානය කිරීමට සනාතන සභාවේ නිර්දේශය පරිදි පාලක සභාව තීරණය කර ඇති බව ගෞරව ප්‍රණාම පුරස්සරව දන්වා සිටිමි. පළමු පෙළ සාමාර්ථය පූජ්‍ය මැදවච්චියේ සංඝානන්ද හිමි. පූජ්‍ය මාකඳුරේ සාන්ත භද්‍ර හිමි. දෙවන පෙළ ඉහළ සාමාර්ථය පූජ්‍ය බුදුරුවයායේ රාහුල හිමි. පූජ්‍ය දිරියගම සුභූති හිමි. පූජ්‍ය හොරගල ජිනානන්ද හිමි. පූජ්‍ය ඇත්බටුවේ පඤ්ඤාසාගර හිමි. පූජ්‍ය කන්දකැටියේ දේවානන්ද හිමි. පූජ්‍ය හරස්බැද්දේ සෝරත හිමි. පූජ්‍ය ඉහළ හල්මිල්ලෑවේ ඥානරතන හිමි. පූජ්‍ය පල්ලාවෙල සුධීර හිමි. පූජ්‍ය ගල්අතර සාගර හිමි. පූජ්‍ය අභයපුර සුමන රතන හිමි. පූජ්‍ය සමනල තැන්නේ හේමවංශ හිමි. පූජ්‍ය මඩුගස්තලාවේ සිරිධම්ම හිමි. පූජ්‍ය මන්දාරම් නුවර බුද්ධ රක්ඛිත හිමි.
පූජ්‍ය කඩදුන්නේ මේදානන්ද හිමි. දෙවන පෙළ පහළ සාමාර්ථය පූජ්‍ය තලාවේ අමරවංශ හිමි. පූජ්‍ය වෑවලගම ජිනාලංකාර හිමි. පූජ්‍ය මැදගම ජිනවංශ හිමි. පූජ්‍ය තනමල්විල සමිත හිමි. සාමාන්‍ය සාමාර්ථය පූජ්‍ය තෙරිපැහැ සුමංගල හිමි. පූජ්‍ය පාලිප්පොතානේ ගුණරතන හිමි. පූජ්‍ය සෑගල ධම්මාලංකාර හිමි. ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලීය මහෝපාධ්‍යාය වශයෙන් මා වෙත පැවරී ඇති බලතල අනුව ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලීය භාෂා හා සංස්කෘතික අධ්‍යයන පීඨයේ පීඨාධිපති දර්ශනපති පූජ්‍ය ගල්වැවේ විමලකාන්ති ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් ඉදිරිපත් කරනු ලැබූ 2018-2019 අධ්‍යයන වර්ෂයේ උපාධිලාභීන් වෙත ශාස්ත්‍රවේදී ගෞරව උපාධිය උපස්ථිතියෙහි ප්‍රදානය කරමි. ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලීය භාෂා හා සංස්කෘතික අධ්‍යයන පීඨයේ පීඨාධිපති දර්ශනපති පූජ්‍ය ගල්වැවේ විමලකාන්ති ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් ඉදිරිපත් කරනු ලබන 2018-2019 අධ්‍යයන වර්ෂයේ උපාධිලාභීන් වෙත ගෞරව ශාස්ත්‍රවේදී උපාධිය අනුපස්ථිතියෙහි ප්‍රදානය කිරීමට සනාතන සභාවේ නිර්දේශය පරිදි පාලක සභාව තීරණය කර ඇති බව ගෞරව ප්‍රණාම පුරස්සරව දන්වා සිටිමි. දෙවන පෙළ ඉහළ සාමාර්ථය පූජ්‍ය බැරගම සෝරත හිමි. පූජ්‍ය කතරගම ඥානසීහ හිමි. පූජ්‍ය තැටිල්ලේ සුගත හිමි. දෙවන පෙළ පහළ සාමාර්ථය පූජ්‍ය දොරවක පඤ්ඤානන්ද හිමි. සාමාන්‍ය සාමාර්ථය පූජ්‍ය අරවාකුඹුරේ විමල රතන හිමි. පූජ්‍ය ඕපාත විජිත හිමි. ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලීය මහෝපාධ්‍යාය වශයෙන් මා වෙත පැවරී ඇති බලතල අනුව ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලීය භාෂා හා සංස්කෘතික අධ්‍යයන පීඨයේ පීඨාධිපති දර්ශනපති පූජ්‍ය ගල්වැවේ විමලකාන්ති ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් ඉදිරිපත් කරනු ලැබූ 2018-2019 අධ්‍යයන වර්ෂයේ උපාධිලාභීන් වෙත ශාස්ත්‍රවේදී ගෞරව උපාධිය අනුපස්ථිතියෙහි ප්‍රදානය කරමි.
ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලීය භාෂා හා සංස්කෘතික අධ්‍යයන පීඨයේ පීඨාධිපති දර්ශනපති පූජ්‍ය ගල්වැවේ විමලකන්ති ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් ඉදිරිපත් කරනු ලබන 2018-2019 අධ්‍යයන වර්ෂයේ උපාධිලාභීන් වෙත බෞද්ධ අධ්‍යයනය පිළිබඳ අධ්‍යාපනවේදී ගෞරව උපාධිය උපස්ථිතියෙහි ප්‍රදානය කිරීමට සනාතන සභාවේ නිර්දේශය පරිදි පාලක සභාව තීරණය කර ඇති බව ගෞරව ප්‍රණාම පුරස්සරව දන්වා සිටිමි. දෙවන පෙළ ඉහළ සාමාර්ථය පූජ්‍ය බල්ලපාන අනුරුද්ධ හිමි. දෙවන පෙළ පහළ සාමාර්ථය පූජ්‍ය මීගොල්ලේ සරණවංශ හිමි. පූජ්‍ය අකරගම අසිත හිමි. පූජ්‍ය පුස්සල්ලාවේ ගුණානන්ද හිමි. පූජ්‍ය රඹෑවේ සුමනසිරි හිමි. පූජ්‍ය මොරවක සුමනවංශ හිමි. ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලීය මහෝපාධ්‍යාය වශයෙන් මා වෙත පැවරී ඇති බලතල අනුව ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලීය භාෂා හා සංස්කෘතික අධ්‍යයන පීඨයේ පීඨාධිපති දර්ශනපති පූජ්‍ය ගල්වැවේ විමලකන්ති ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් ඉදිරිපත් කරනු ලැබූ 2018-2019 අධ්‍යයන වර්ෂයේ උපාධිලාභීන් වෙත බෞද්ධ අධ්‍යයනය පිළිබඳ අධ්‍යාපනවේදී ගෞරව උපාධිය උපස්ථිතියෙහි ප්‍රදානය කරමි. ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලීය භාෂා හා සංස්කෘතික අධ්‍යයන පීඨයේ පීඨාධිපති දර්ශනපති පූජ්‍ය ගල්වැවේ විමලකන්ති ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් ඉදිරිපත් කරනු ලබන 2018-2019 අධ්‍යයන වර්ෂයේ උපාධිලාභීන් වෙත බෞද්ධ අධ්‍යයනය පිළිබඳ අධ්‍යාපනවේදී ගෞරව උපාධිය අනුපස්ථිතියෙහි ප්‍රදානය කිරීමට සනාතන සභාවේ නිර්දේශය පරිදි පාලක සභාව තීරණය කර ඇති බව ගෞරව ප්‍රණාම පුරස්සරව දන්වා සිටිමි. දෙවන පෙළ ඉහළ සාමාර්ථය පූජ්‍ය විතිකුලියේ පඤ්ඤාරතන හිමි. පූජ්‍ය තුවාරගල විජිතනන්ද හිමි. දෙවන පෙළ පහළ සාමාර්ථය පූජ්‍ය බටාඳුරේ සුගත සිරි හිමි. පූජ්‍ය කොහුලියද්දේ පුන්න හිමි. ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලීය මහෝපාධ්‍යාය වශයෙන් මා වෙත පැවරී ඇති බලතල අනුව ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලීය භාෂා හා සංස්කෘතික අධ්‍යයන පීඨයේ පීඨාධිපති දර්ශනපති පූජ්‍ය ගල්වැවේ විමලකන්ති ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් ඉදිරිපත් කරනු ලැබූ 2018-2019 අධ්‍යයන වර්ෂයේ උපාධිලාභීන් වෙත
බෞද්ධ අධ්‍යයනය පිළිබඳ අධ්‍යාපනවේදී ගෞරව උපාධිය අනුපස්ථිතියෙහි ප්‍රදානය කරමි. ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලීය භාෂා හා සංස්කෘතික අධ්‍යයන පීඨයේ පීඨාධිපති දර්ශනපති පූජ්‍ය ගල්වැවේ විමලකන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් ඉදිරිපත් කරනු ලබන 2018-2019 අධ්‍යයන වර්ෂයේ උපාධිලාභීන් වෙත ශාස්ත්‍රවේදී සාමාන්‍ය උපාධිය උපස්ථිතියෙහි ප්‍රදානය කිරීමට සනාතන සභාවේ නිර්දේශය පරිදි පාලක සභාව තීරණය කර ඇති බව ගෞරව ප්‍රණාම පුරස්සරව දන්වා සිටිමි. දෙවන පෙළ ඉහළ සාමාර්ථය පූජ්‍ය පොල්වත්තේ උපනන්ද හිමි. පූජ්‍ය ලුණු අටුගම ගුණානන්ද හිමි. දෙවන පෙළ පහළ සාමාර්ථය පූජ්‍ය කිරින්දේ රතන ජෝති හිමි. පූජ්‍ය මැදගම මේධානන්ද හිමි. පූජ්‍ය මඩවල සුනීත හිමි. පූජ්‍ය කලහේ සුමන වංශ හිමි. පූජ්‍ය බැමිණිගල්ලේ සාන්ත හිමි. පූජ්‍ය නැහිනිවල ධම්මසිරි හිමි. පූජ්‍ය කැප්පෙටිපොළ දේවමිත්ත හිමි. පූජ්‍ය කැටහිරගම ධම්මසිරි හිමි. සාමාන්‍ය සාමාර්ථය පූජ්‍ය උඩුපිල ගුණානන්ද හිමි. පූජ්‍ය සියඹලාගස්වැවේ පියරතන හිමි. පූජ්‍ය ගලෙන් බිඳුණු වැවේ සීලානන්ද හිමි. පූජ්‍ය තැටිල්ලේ මේදාවාස හිමි. පූජ්‍ය නාරංගොඩ පාලුවේ ධම්මදින්න හිමි. පූජ්‍ය තෙරිපැහැ සෝරත හිමි. පූජ්‍ය වාරියපොළ කුසල ධම්ම හිමි. පූජ්‍ය තැටිල්ලේ ඉන්දරතන හිමි. පූජ්‍ය වැලිමඩ සාරානන්ද හිමි. පූජ්‍ය ඌරුගමුවේ අනෝම හිමි. පූජ්‍ය හතමුණේ අමිත වංශ හිමි. පූජ්‍ය හිඳුරංගල ධම්මිස්සර හිමි. පූජ්‍ය හෙට්ටිආරච්චිගම සමිතානන්ද හිමි. පූජ්‍ය යක්කටුවේ සෝමින්ද හිමි. පූජ්‍ය වාරියපොළ සද්ධානන්ද හිමි. පූජ්‍ය ගම්බිරියේ අමිත රතන හිමි. පූජ්‍ය ඇල්ලේ වැව සමිද්ධි හිමි. පූජ්‍ය දෙය්‍යන්දර හසිත හිමි. පූජ්‍ය කොස්වත්තේ මහානාම හිමි.
පූජ්‍ය වරාපිටියේ විසුද්ධි හිමි පූජ්‍ය තලාකුඹුරේ චන්දවිමල හිමි පූජ්‍ය රඹුකේවල සුමන රතන හිමි පූජ්‍ය රඹුක්වැල්ලේ රජිත වංශ හිමි පූජ්‍ය ගෝනු හද්දනාවේ උපනන්ද හිමි පූජ්‍ය කලපිටියේ සුමේද හිමි පූජ්‍ය වලපනේ අරිය විමල හිමි පූජ්‍ය නුගගහලන්දේ දීපවංශ හිමි පූජ්‍ය නුගගොල්ලේ සරණංකර හිමි පූජ්‍ය හපුතලේ සිරි රතන හිමි පූජ්‍ය කබල්ල කැටියේ නන්ද රතන හිමි පූජ්‍ය කීරිපිටියේ නන්ද හිමි පූජ්‍ය විල්ගමුවේ සුමන හිමි පූජ්‍ය උඩහේනේගම ධම්මතිලක හිමි පූජ්‍ය බඹරපනේ සුධම්ම හිමි පූජ්‍ය පස්සර පිනන්ලේ දේවසාරද හිමි පූජ්‍ය බිබිලේ සුජාත හිමි පූජ්‍ය ලුණුගම්වෙහෙර චන්ද රතන හිමි පූජ්‍ය කුඹුක්වැවේ ඥානසිරි හිමි පූජ්‍ය සංගබෝපුර ධම්මරතන හිමි පූජ්‍ය කළුකැලේ සීල රතන හිමි පූජ්‍ය මහ උත්සවේ මහින්ද රතන හිමි පූජ්‍ය කරඹෑවේ අරිය මිත්ත හිමි පූජ්‍ය කටුවන පඤ්ඤාජීව හිමි පූජ්‍ය වැලිවිටියේ ධම්මදින්න හිමි පූජ්‍ය වෑකඳවල චන්ද රතන හිමි
පූජ්‍ය සූරිය වැවේ ධම්මතිලක හිමි. ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලීය මහෝපාධ්‍යාය වශයෙන් මා වෙත පැවරී ඇති බලතල අනුව ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලීය භාෂා හා සංස්කෘතික අධ්‍යයන පීඨයේ පීඨාධිපති දර්ශනපති පූජ්‍ය ගල්වැවේ විමලකන්ති ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් ඉදිරිපත් කරනු ලැබූ 2018-2019 අධ්‍යයන වර්ෂයේ උපාධිලාභීන් වෙත ශාස්ත්‍රවේදී සාමාන්‍ය උපාධිය උපස්ථිතියෙහි ප්‍රදානය කරමි. ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලීය භාෂා හා සංස්කෘතික අධ්‍යයන පීඨයේ පීඨාධිපති දර්ශනපති පූජ්‍ය ගල්වැවේ විමලකන්ති ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් ඉදිරිපත් කරනු ලබන 2018-2019 අධ්‍යයන වර්ෂයේ උපාධිලාභීන් වෙත ශාස්ත්‍රවේදී සාමාන්‍ය උපාධිය අනුපස්ථිතියෙහි ප්‍රදානය කිරීමට සනාතන සභාවේ නිර්දේශය පරිදි පාලක සභාව තීරණය කර ඇති බව ගෞරව ප්‍රණාම පුරස්සරව දන්වා සිටිමි. සාමාන්‍ය සාමාර්ථය පූජ්‍ය ගෝඩුන්නේ සිරිරතන හිමි. පූජ්‍ය දෙමුආවත චන්දජෝති හිමි. පූජ්‍ය මැදපිටියේ ඥානාලෝක හිමි. පූජ්‍ය කැරකුම්පුර ඥානානන්ද හිමි. පූජ්‍ය කන්දේගෙදර පියනන්ද හිමි. පූජ්‍ය මන්දාරම් නුවර කාශ්‍යප හිමි. පූජ්‍ය වගුරුවෙල ඥානානන්ද හිමි. පූජ්‍ය වලස්සවේ රාහුල හිමි. පූජ්‍ය බෙලියත්තේ සුගුණ ජෝති හිමි. පූජ්‍ය අලුත්වැවේ සුමන රතන හිමි. පූජ්‍ය බෞද්ධාර්ථගම නාලක හිමි. පූජ්‍ය වීරවිල සමිත ජෝති හිමි. පූජ්‍ය දිවුල්වැව සීවලී හිමි. ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලීය මහෝපාධ්‍යාය වශයෙන් මා වෙත පැවරී ඇති බලතල අනුව ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලීය භාෂා හා සංස්කෘතික අධ්‍යයන පීඨයේ පීඨාධිපති දර්ශනපති පූජ්‍ය ගල්වැවේ විමලකන්ති ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් ඉදිරිපත් කරනු ලැබූ 2018-2019 අධ්‍යයන වර්ෂයේ උපාධිලාභීන් වෙත ශාස්ත්‍රවේදී සාමාන්‍ය උපාධිය අනුපස්ථිතියෙහි ප්‍රදානය කරමි. ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලීය බෞද්ධ අධ්‍යයන පීඨයේ පීඨාධිපති ආචාර්ය පූජ්‍ය කඩවත්ගම පියරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් ඉදිරිපත් කරනු ලබන ත්‍යාග හිමි නාම ලේඛනයට අනුව ත්‍යාග ප්‍රදානය කිරීමට සනාතන සභාවේ නිර්දේශය මත පාලක සභාව තීරණය කර ඇති බව ගෞරව ප්‍රණාම පුරස්සරව දන්වා සිටිමි. තුඹුල්ලේ ශ්‍රී සීලක්කන්ද නාහිමි ස්වර්ණ මුද්‍රිකාව
මහාචාර්ය පූජ්‍ය තුඹුල්ලේසිය සීලක්ඛන්ද නායක ස්වාමින් වහන්සේ විසින් පිහිටුවන ලදී. ශාස්ත්‍රවේදී ගෞරව උපාධිය ප්‍රථම පන්තියේ ඉහළම සාමාර්ථයක් සහිතව සම්පූර්ණ කරන ශිෂ්‍යයාට පිරිනැමේ. පූජ්‍ය මැදවච්චියේ සංඝානන්ද හිමි ශ්‍රී සද්ධාරාම නාහිමිත්‍යාගය ආචාර්ය විමල විජයසූරිය මහතා විසින් පිහිටුවන ලදී. ශාස්ත්‍රවේදී ගෞරව උපාධි පාඨමාලාවේ බෞද්ධ ශිෂ්ටාචාරයේ විශේෂයෙන් වැඩිම ලකුණු ලබාගත් ශිෂ්‍යයාට පිරිනැමේ. පූජ්‍ය මාකඳුරේ ශාන්ත භද්‍ර හිමි විමුක්ති මාර්ගදීප නීත්‍යාගය පණ්ඩිත ගුණපාල සේනාධීර මහතා විසින් පිහිටුවන ලදී. ශාස්ත්‍රවේදී ගෞරව උපාධි පාඨමාලාවේ බෞද්ධ දර්ශනයේ විශේෂයෙන් වැඩිම ලකුණු ලබාගත් ශිෂ්‍යයාට පිරිනැමේ. පූජ්‍ය මැදවච්චියේ සංඝානන්ද හිමි වරකාවැහැර ධම්මපාල නාහිමිත්‍යාගය පූජ්‍ය වරකාවැහැර ධම්මපාල ස්වාමින් වහන්සේ විසින් පිහිටුවන ලදී. ශාස්ත්‍රවේදී ගෞරව උපාධි පාඨමාලාවේ බෞද්ධ දර්ශනයේ විශේෂයෙන් පළමුවැනි සාමාර්ථය හා ථේරවාද විනය අධ්‍යයන විශේෂයෙන් වැඩිම ලකුණු ලබාගත් ශිෂ්‍යයාට පිරිනැමේ. මැදවච්චියේ සංඝානන්ද හිමි වරකාවැහැර ධම්මපාල නාහිමිත්‍යාගය පූජ්‍ය වරකාවැහැර ධම්මපාල ස්වාමින් වහන්සේ විසින් පිහිටුවන ලදී. ශාස්ත්‍රවේදී ගෞරව උපාධි පාඨමාලාවේ බෞද්ධ දර්ශනයේ විෂයෙහි ථේරවාද අභිධර්මයේ නැමැති අනිවාර්ය ප්‍රශ්න පත්‍රයට විශිෂ්ට ප්‍රතිඵල ලබාගත් ශිෂ්‍යයාට පිරිනැමේ. පූජ්‍ය මැදවච්චියේ සංඝානන්ද හිමි හිස්සල්ලේ ශ්‍රී ධම්මරතන නාහිමි අනුස්මරණ ත්‍යාගය ආචාර්ය යටගම ධම්මපාල ස්වාමීන් වහන්සේ විසින් පිහිටුවන ලදී. ශාස්ත්‍රවේදී ගෞරව උපාධි පාඨමාලාවේ සංස්කෘත විෂයෙන් වැඩිම ලකුණු ලබාගත් ශිෂ්‍යයාට පිරිනැමේ. පූජ්‍ය තනමල්විල සමිත හිමි HGM සොයිසා ත්‍යාගය මහරගම ශාසන සේවක සමිතිය විසින් පිහිටුවන ලදී. ශාස්ත්‍රවේදී ගෞරව උපාධි පාඨමාලාවේ පාලි විෂයෙන් වැඩිම ලකුණු ලබාගත් ශිෂ්‍යයාට පිරිනැමේ. පූජ්‍ය ඇත්බොටුවේ පඤ්ඤාසාගර හිමි ආචාර්ය සෙන්ගු මයේඩා ත්‍යාගය ජපානයේ ආචාර්ය සෙන්ගු මයේඩා මහතා විසින් පිහිටවන ලදී. ශාස්ත්‍රවේදී සාමාන්‍ය උපාධි පාඨමාලාවේ ප්‍රායෝගික බෞද්ධ අධ්‍යයන විෂයෙන් වැඩිම ලකුණු ලබාගත් ශිෂ්‍යයාට පිරිනැමේ. පූජ්‍ය නැහිනිවෙල ධම්මසිරි හිමි රැකව ශ්‍රී ජිනරතන නාහිමි ත්‍යාගය
පූජ්‍ය රැකවසිරි ජිනරතන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් පිහිටුවන ලදී. ශාස්ත්‍රවේදී ගෞරව උපාධි පාඨමාලාවේ පුරාවිද්‍යාව විෂයෙන් ප්‍රථම පන්තියේ හෝ දෙවන පෙළ ඉහළ සාමාර්ථයක් සහිතව වැඩිම ලකුණු ලබාගත් ශිෂ්‍යයාට පිරිනැමේ. පූජ්‍ය කන්ද කැටියේ දේවානන්ද හිමි. කෝන්වැවේ සිරිරතන නාහිමි උපහාර ත්‍යාගය පූජ්‍ය හතරලියද්දේ රතනසාර ස්වාමින් වහන්සේ විසින් පිහිටුවන ලදී. ශාස්ත්‍රවේදී ගෞරව උපාධි පාඨමාලාව ඉංග්‍රීසි මාධ්‍යයෙන් හදාරා බෞද්ධ දර්ශනය විෂය සඳහා වැඩිම ලකුණු ලබාගත් ශිෂ්‍යයාට පිරිනැමේ. පූජ්‍ය හරස් බැද්දේ සෝරත හිමි. ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලීය මහෝපාධ්‍යාය වශයෙන් මා වෙත පැවරී ඇති බලතල අනුව ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලීය බෞද්ධ අධ්‍යයන පීඨයේ පීඨාධිපති ආචාර්ය පූජ්‍ය කඩවත්ගම පියරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් ඉදිරිපත් කරනු ලැබූ නාම ලේඛනයට අනුව ත්‍යාගලාභීන් වෙත ත්‍යාග ප්‍රදානය කරමි. සියලුම උපාධිධාරී විද්‍යාර්ථීන්ට සුභාශිර්වාද කරමින් ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලීය 7 වැනි උපාධි ප්‍රදානෝත්සවය සමාප්ත බව ප්‍රකාශ කරමි.